සවස 6යි. මේ ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාවයි. මෙන්න ප්‍රවෘත්ති. සංස්කරණය අංජනාලින ආරච්චි, ප්‍රකාශය සංජය මදුසංක මුතුමුණි. වෙළඳපොලේ පවතින පොලිතිල් සම්බන්ධයෙන් අනියත බියක් ඇති කරගන්නවන්නයි ශ්‍රී ලංකා රසායන විද්‍යා ආයතනය ජනතාවට දැනුම් දෙයි. පිළිකාකාර කඩංගු තෙල් වෙළඳපොළ නිකුත් වී ඇති බවට එල්ල කරන චෝදනා වෙළඳ අමාත්‍යවරයා තරයේ ප්‍රතික්ෂේප කරයි. වැලිකුණාටුවට හසු වී සුවසැලේ සිරී තිබූ එවර්ග්‍රීන් නෞකාව යළි ගමන් ආරම්භ කිරීමට සූදානම්. බස්නාහිර පළාත් දරුවන්ගේ හා ගුරුවරුන්ගේ පාසල් පැමිණීම ඉතා ඉහළ මට්ටමක. රාජ්‍ය බුද්ධි ප්‍රදානය පිළිබඳව අලි බණ්ඩාර මන්ත්‍රීවරයා සිදු කළ ප්‍රකාශ සම්බන්ධයෙන් රුපියල් මිලියන 50ක වන්දියක් එල්ලා එන්තරවාසියක්. මුත්‍රාජ ලැබුමේ සංරක්ෂණයට ඒකාබද්ධ කමිටුවක් පත් කරයි. රනිල් වික්‍රමසිංහට එරෙහිව වාරණ නියෝගයක්. රටේ ජනතාවට නිවැරදි මොහොතින් යුතු පොලිතිල් ලබා දීම තම ආයතනයේ වගකීම් බව ශ්‍රී ලංකා රසායන විද්‍යා ආයතනය පවසයි. රටේ පොලිතිල් භාවිතය හා ඇෆ්ලටොක්සින් රසායන සම්බන්ධයෙන් හජිර උපදෙස් ලබා දීම සම්බන්ධව 1972 අංක 15 දන්න පනත මගින් මෙම ආයතනයට පැවරී ඇති බවද වාර්තා වෙයි. වරලත් රසායන විද්‍යාඥයෙකු මුතුවක් ලෙස මෙම ආයතනය ක්‍රියාත්මක වෙයි. රාජගිරිය පිහිටිය ආයතනය අද පැවති මාධ්‍ය හමුවකදී අදහස් දැක්වූ සමාජික ආචාර්ය ඒ.ඒ.පී. කීර්ති මහතා සඳහන් කළේ වෙළඳපොලේ පවතින පොලිතිල් සම්බන්ධයෙන් ප්‍රමාණාත්මක ක්‍රියාදාමයක් සිදු වන බැවින් ජනතාව ඒ පිළිබඳව අනියත බියක් ඇති කරගන්න යුතු බවයි. රාජ්‍ය ආන්ත්‍රණය වගකීම ජනතාවට සුරක්ෂිත ලබා දීම පමණක් බවද හිතෙම කීවේය. මේ සම්බන්ධයෙන් සමාජ මාධ්‍යයේ සෙබී තොරතුරු ප්‍රචාරය වන බව පැවසූ ඒ මහතා මාධ්‍ය වගකීම ඒ සම්බන්ධයෙන් දැනුවත් පුද්ගලයන්ගෙන් පමණක් කරුණු විමසීම බවද පෙන්විය. මෙහිදී අදහස් දැක්වූ රජයේ හිටපු රස පරීක්ෂක ඊ.ජී. සෝම්පාල මහතා පැවසුවේ දරට අපලනය කරන ඕනෑම ආහාරයක් වෙළඳපොළ නිකුත් කිරීමට පෙර සෞඛ්‍ය අමාත්‍යාංශයේ ආහාර පරීක්ෂණ ආයතනය මගින් පරීක්ෂාවට ලක් කරන බවයි. ඒ අනුව මේ පොලිතිල් සම්බන්ධයෙන් සිදු කළ පරීක්ෂණවලදී එහි ඇෆ්ලටොක්සින් අඩංගු බවට සොයාගෙන ඇති බවයි. ආනයනකරුවන්ගේ ඉල්ලීම පරිදි නැවත ඒවා පරීක්ෂාවට ලක් කර අද වාර්තා දෙකක් ලබා දීම නියමිතව ඇතැයිද ඒ මහතා කීවේය. මේ අවස්ථාවට එක්ලූ ඇෆ්ලටොක්සින් පිළිබඳ ITI ආයතනයේ හිටපු ජ්‍යෙෂ්ඨ පරීක්ෂණ විද්‍යාඥ කේ.ආර්. දයානන්ද මහතා පැවසුවේ මෙය ඇෆ්ලටොක්සින් යනු පුස් වර්ගයක් බවයි. තෙල් අඩංගු ආහාරවල පවතී. පොලිතිල් වල සාමාන්‍ය මේ පැති හැකි නමුත් විශාල වශයෙන් පැවතීම ගැටලුවක් බවද ඔහු කීවේය. රසායන විද්‍යාව විශ්ලේෂණාත්මක ඉදිරිපත් කිරීම විශ්ලේෂණයේ පිළිබඳ විද්‍යාඥ ආචාර්ය එස් රන්මල් ගුණතිලක මහතා මෙහිදී පෙන්වා දුන්නේ පොලිතිල් වල මෙම රසායන ඉවත් කිරීමට ක්‍රමවේද කිහිපයක් පවතින බවයි. පොලිතිල් එක්වරක් රත් කර භාවිතයගෙන නැවත භාවිත කිරීම මේ රසායන අඩංගු වනවටත් වඩා භයානක බව මෙහිදී අවධාරණය කෙරෙනි. වෙළඳ ආයතන තුනකින් මෙරටට ගෙන්වූ පොලිතිල් වල පිළිකාකාරක අඩංගු බව යලිත් වරක් තහවුරු වී තිබේ. මේ පොලිතිල් මෙරට ගෙන්වා ඇත්තේ අලි බ්‍රදර්ස්, කටයන ආනයනිකයෝ සහ එදිරිසිංහ ආනයනිකයෝ යන ආයතන තුනයි. එසේ වුවද එම පොලිතිල් කිසිදු ආකාරයකින් වෙළඳපොළ නිකුත් වී නැතැයි බන්දුල ගුණවර්ධන අමාත්‍යවරයා අවධාරණය කරයි. මේ පොලිතිල් වල විෂකාරක ඇති බව අනාවරණය කරගත්තේද වත්මන් රජයේ සිදු කළ පරීක්ෂණයකිනි. මේ පොලිතිල් වෙළඳපොළ නිකුත් කිරීම සම්පූර්ණයෙන් තහනම් කර ඇති බව රේගුවද සනාථ කර තිබේ. මෙම වෙළඳ ආයතන සිදු කළ වැරදි සම්බන්ධයෙන් දැඩි නීතිමය පියවර ගන්නා බව බන්දුල ගුණවර්ධන අමාත්‍යවරයා වැඩිදුරටත් අවධාරණය කරයි. මේ පොලිතිල් තොග වෙළඳපොළ නිකුත් වී ඇති බවට ඇතැම් පාර්ශ්වල කරන චෝදනාද අමාත්‍යවරයා තරයේ ප්‍රතික්ෂේප කරයි. ආනයනය කරනු ලැබූ පොල්තෙල් වල පිළිකාකාරක සංයෝග අඩංගු වෙච්ච පොල්තෙල් විශාල ප්‍රමාණයක් රට පුරා මුදා හැර තිබෙනවායි. රටේ වසවිස බෙදා හැරලා පොල්තෙල් මගින් මේ ක්‍රියාව සිද්ධ වෙලා තියෙනවා කියලා විපක්ෂයේ විශාල චෝදනාවක් එල්ල කළා. අපි පරිනියදී 125ක් කරලා තියෙනවා. ඒවැ පොල්තෙල් වල එවැනි විස රසායනික ද්‍රව්‍යයක් අඩංගු වෙලා නැහැ. අඩංගු වෙලා තියෙන එකේ නිවැරදිව කියලා තියෙනවා යවන්නේ. අපි දැනටම පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියේ බලතල වැඩි කරලි වෙලා මීට වඩා වැඩිපුර වෙළඳපොළ ක්‍රියාවලියට මැදිහත් වෙන්නත් කටයුතු කරගෙන යනවා. වැලිකුණාටුවට හසු වී සුවසැලේ සිරවී තිබූ එවර්ග්‍රීන් නෞකාව යළි ගමන් ආරම්භ කිරීමට සූදානම් බව බලධාරීහු පවසති. මේ වන විට විශාල නෞකා පතුලේ සිරවී තිබූ වැලි ඉවත් කොට නෞකාව ගමන් කළ හැකි මට්ටමට ගෙන ඇතැයි වාර්තා වෙයි. සුවස් ඇල මාර්ගයේ සිරවීමෙන් ලෝකාර්ථිකයටද දැඩි බලපෑම් වී තිබුණි. නෞකා රසක් මග නතර කොට
මාර්ග විවරණ තෙක් සිටි බව ඊයේ දිනේ වාර්තා විය. මෙම නෞකාවල ප්‍රවාහනය කළ සතුන්ටද ආහාර නොමැතිකමින් ගැටලු රසක් මතුව තිබුණි. කෙසේ වෙතත් මේ වන විට ඇල මාර්ගයේ සැරවී තිබූ එවගින් නෞකාව යලි ගමන් ආරම්භ කිරීමට සූදානමින් සිටි. ඒත් සමග ඇල මාර්ගය යලි නෞකා සඳහා කඩන නිවර්ත කිරීමට සූදානම් බවද බලධාරීහු පවසති. අඩි 1300ක් දිග එවග්‍රීන් නෞකාව සුවස් ඇලහරා සැරවී තිබූ ආකාරයට එම ඇල මාර්ගය සම්පූර්ණයෙන් අවහිර වී තිබුණි. සතියකට ආසන්න කාලයක් මේ ඇල මාර්ගය මෙසේ අවහිර වී තිබුණි. මෙම සුවස් ඇල මාර්ගය ලෝ ප්‍රධානතම වෙළඳ නෞකා මාර්ගයකි. බස්නාහිර පළාතේ අද දවසේ දරුවන්ගේ සහ ගුරුවන්ගේ පැමිණීම ඉතා ඉහළ මට්ටමක පවතින බව අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම් මහාචාර්ය කපිල පෙරේරා මහතා පවසයි. සමස්තයක් ලෙස දිස්ත්‍රික්ක 3 පැමිණීම 80% ඉක්මවා ඇත. එය කොරෝනා පැමිණීමට පෙර තිබූ තත්ත්වයේ බව ඒ මහතා පෙන්වා දෙයි. පාසල් විවෘත කිරීම ප්‍රධාන ලෙස සිදු කළේ උසස් පෙළ සිසුන්ගේ පැමිණීම අපේක්ෂාවෙනි. එහෙත් එම සිසුන්ගේ පැමිණීම 65% තරම් වූ බව ලේකම් මොරයා කියයි. 1 සිට 5 දක්වා ශ්‍රේණි සිසුන්ගේ පැමිණීම 95%කි. එමෙන්ම 6 සිට 11 දක්වා පැමිණීම 85%කි. උසස් පෙළ සිසුන්ගේ පැමිණීම තවදුරටත් බලාපොරොත්තු වෙන බව ලේකම් මොරයා සඳහන් කරයි. රාජ්‍ය බුද්ධි ප්‍රධානී මේජර් ජෙනරාල් සුරේෂ් සලේ මහතා සම්බන්ධයෙන් නලින් බණ්ඩාර මන්ත්‍රීව විසින් සිදු කළ දේ කියන ප්‍රකාශ සම්බන්ධයෙන් ඔහුගේ කීර්තිනාමයට සිදු වූ හානිය වෙනුවෙන් රුපියල් මිලියන 50ක වන්දියක් ඉල්ලා එන්ද්‍රවාසිත නිකුත් කරේ. රාජ්‍ය බුද්ධි ප්‍රධානී මේජර් ජෙනරාල් සුරේෂ් සලේ මහතා අපරාධ පරීක්ෂණ පාර්තමේන්තුවට මේ සම්බන්ධයෙන් කර පැමිණිල්ලක් අනුව සිදු කර තිබේ. නලින් බණ්ඩාර මහතා රාජ්‍ය බුද්ධි අංශ ප්‍රධානයා සම්බන්ධයෙන් සිදු කරන ප්‍රකාශයට සමාජ මාධ්‍ය ඔස්සේ ප්‍රචාරයක් ලබා දී තිබුණි. මෙරට රණවිරුවන් ජාත්‍යන්තර අධිකරණයට යෑමට හැකියාවක් නැතැයි අමාත්‍ය මහාචාර්ය ජී.එල්. පීරිස් මහතා අවධාරණය කරයි. වගකිව යුතු රජයක් ලෙස රටේ රණවිරුවන් සහ ජනතාව ආරක්ෂා කර ගැනීමට උපරිමයෙන් කැපවුණ බවද ඇමතිවරයා කියයි. අද පැවති මාධ්‍ය හමුවක අදහස් දැක්වූ අමාත්‍යවරයා ජාත්‍යන්තර අපරාධ අධිකරණයට කිසිම රටක් ගෙන ඒමට අනිවාර්ය කොන්දේසි දෙකක් තියෙනවා. එක්කෝ ඒ රට ජාත්‍යන්තර අපරාධ අධිකරණය ස්ථාපිත කළ රෝම ගිවිසුමට අත්සන් කෙරෙලා තිබෙන්න ඕන. ශ්‍රී ලංකාව රෝම ගිවිසුමට අත්සන් කරලා නැහැ. එහෙමනම් ඒ රටේ නායකයන් ත්‍රිවිධ හමුදා ඒ අධිකරණයේ හමුවට කැඳවන්න පුළුවන් වන්නේ නිව්යෝර්ක් පිටලා තිබෙන ආරක්ෂක මණ්ඩලයේ නියෝගයක් අනුව. ඒත් අපි නිශ්චිත වශයෙන් දන්නවා 100%ක් අපි දන්නවා එහෙම නියෝගයක් කිසිම අවස්ථාවකදී ආරක්ෂක මණ්ඩලයෙන් ලැබෙන්නේ නැහැ. ඒකට හේතුව තමයි මේ අවස්ථාවේදී අපේ රටට ඉතාමත් ශක්තිමත් අකණ්ඩ සහයෝගයක් දුන් රටවල් දෙකක් චීනය හා රුසියාව ආරක්ෂක මණ්ඩලයේ සමාජිකයන් වුණා. ඒ රටවල් දෙකට නිෂේධ බලය තිබෙනවා. ආරක්ෂක මණ්ඩලයට කවුන්සිලයට ඉදිරිපත් වෙන ඕනෑම යෝජනාව ප්‍රතික්ෂේප කිරීම සඳහා ඒ නිෂේධ බලය ක්‍රියාත්මක කිරීමට එක්සත් ජාතීන්ගේ සංවිධානයේ නීති හා සම්ප්‍රදායන් අනුව ඒ රටවල් වලට ශක්තිය බලය තිබෙනවා. ඒ නිසා කිසිසේත් මේ රටේ රණවිරුවන් ජාත්‍යන්තර අපරාධ අධිකරණයේ හමුවට ගෙන යන්න එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතාට සහ එක්සත් ජාතික පක්ෂයේ මහලේකම් පාලිත රංගී බණ්ඩාර මහතා ඇතුළු 5 දෙනෙකුට කොළඹ ප්‍රධාන දිසා මිනිසුරු අරුණ අලුත්ගේ මහතා වාර නියෝගයක් නිකුත් කරයි. කෝට්ටේ මහනගර සභාවේ එක්සත් ජාතික පක්ෂයේ නාගරික මන්ත්‍රී කේ.ජී. ධම්මික චන්ද්‍රරත්න මහතාගේ මන්ත්‍රී ධූරය අහෝසි කිරීම සහ පක්ෂයේ නිර්පීම වළක්වන ලෙසට වාර නියෝගයක් නිකුත් කරන සිල්ලා ගොනු කර තිබූ පෙත්සම අධිභාගයෙන් ගත් අවස්ථාවේ මේ වාර නියෝගය නිකුත් කෙරිණි. අදාළ වාර නියෝගය ලබන මාස 12 වෙනිදා දක්වා බලපැවැත්වෙයි. මේ ප්‍රවෘත්ති ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාවෙන්. මේ ප්‍රවෘත්ති ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාවෙන්. මුතුරාජවිල අභයභූමිය සංරක්ෂණය සඳහා ඒකාබද්ධ කමිටුවක් පත් කරේ. රාජ්‍ය ගිණුම්කාර සභාව මෙම තීරණය කර ඇත. එම කමිටුව පරිසර අමාත්‍යාංශයේ ලේකම් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතාගේ මූලිකත්වයෙන් ඉදිරි සත් දෙක තුලදී රැස්වීමට එකඟතාව පළ කර ඇත. 1996 අංක 947න් 13 දන ගසට් පත්‍රයෙන් මුතුරාජවිල අභයභූමියක් ලෙස ගසට් කළද එහි මායිම් ලකුණු කිරීමක් මේ දක්වා සිදු වී නොමැත. ශ්‍රී ලංකාවෙන් වාර්තා වන සමස්ත කොරෝනා ආසන්නගේ සංඛ්‍යාව 92088කි. සුවය ලැබූ සංඛ්‍යාව 88623ක් බව වසංගත රෝග විද්‍යාංශය පවසයි.
වෛද්‍ය අධීක්ෂණාර්ථී 2904 දෙනෙක් ප්‍රතිකාර ලබති. මරණ 561ක් ශ්‍රී ලංකාවෙන් වාර්තා වේ. මෙවන විට ලෝකයේ සමස්ත කොරෝනා ආසාදිතගේ සංඛ්‍යාව 12,78,39,541කි. ඇමරිකාවෙන් වාර්තා වන කොරෝනා ආසාදිතගේ සංඛ්‍යාව 3,09,62,803කි. බ්‍රසීලෙන් කොරෝනා ආසාදිතයින් 1,25,34,608 දෙනෙකුද, ඉන්දියාවෙන් කොරෝනා ආසාදිතයින් 1,20,39,644 දෙනෙකුද, ප්‍රංශයෙන් කොරෝනා ආසාදිතයින් 45,45,589 දෙනෙකුද වාර්තා වේ. රුසියාවෙන් වාර්තා වන කොරෝනා ආසාදිතගේ සංඛ්‍යාව 45,28,543කි. ලෝකයේ සමස්ත කොරෝනා මරණ සංඛ්‍යාව 27,97,327කි. ඇමරිකාවෙන් කොරෝනා මරණ 5,62,526ක් වාර්තා වෙයි. බ්‍රසීලයෙන් කොරෝනා මරණ 3,12,399ක්ද, මෙක්සිකෝවෙන් කොරෝනා මරණ 2,01,623ක්ද, ඉන්දියාවෙන් කොරෝනා මරණ 1,61,881ක්ද, බ්‍රිතාන්‍යයෙන් කොරෝනා මරණ 1,26,592ක්ද, ඉතාලියෙන් කොරෝනා මරණ 1,07,933ක්ද වාර්තා වේ. රුසියාවෙන් වාර්තා වන කොරෝනා මරණ සංඛ්‍යාව 98,033කි. මේ වන විට ලෝකයේ සමස්ත කොරෝනා ආසාදන වී සුවය ලැබූ සංඛ්‍යාව 10,30,43,387කි. ඇමරිකාවෙන් වාර්තා වන සුවය ලැබුවන්ගේ සංඛ්‍යාව 2,34,10,884කි. ඉන්දියාවෙන් සුවය ලැබූ 1,13,55,993 දෙනෙකු පිළිබඳ තොරතුරු වාර්තා වෙයි. බ්‍රසීලෙන් වාර්තා වන සුවය ලැබුවන්ගේ සංඛ්‍යාව 1,09,12,941කි. ශ්‍රී ලංකා මානව හිමිකම් සංවිධානයේ වාර්ෂික පවත්වන එක් දින පුහුණු වැඩමුළුව සහ සහතික ප්‍රදානය පසුගියදා පැවැත්විණි. එහිදී 2022 වසර වෙනුවෙන් සත්කාරක රට ලෙස බංග්ලාදේශය නම් විය. සභාපති MNM අහිම් මහතාගේ උපදෙස් මත මේ සංවිධානය කෙරෙනි. සෞභාග්‍ය රජයේ දැක්මත් පත්‍රිට අනුව කළුතර ඉත්තෑපාන ප්‍රදේශයේ නව පොලිස් ස්ථානයක් හෙට දින ස්ථාපිත කෙරෙයි. මෙය ශ්‍රී ලංකාවේ 497 වන පොලිස් ස්ථානයයි. ප්‍රධාන රාජ්‍ය අමාත්‍ය ලෙසින් සරත් වීරසේකර ඇමතිවරයා සහභාගී වීමට නියමිතයි. ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාව දිවයින පුරා බෙහෙර විහාරස්ථාන සංවිධානය කරන රතන සූත්‍රය සජ්ජායනය කිරීමේ වැඩසටහනේ 146 වැන්න ගැටහැත්ත මාරඹ පුරාණ විහාරස්ථානයේදී අද පැවැත්වේ. ඒ පිළිබඳ හස්තක් වන විහාරාධිපති සියම් මහානිකායේ මල්ලතු පාර්ශවයේ කොරුවිට කෝලරේ ප්‍රධාන අධිකරණ සංඝනායක ඇහැලියගොඩ ශාමෝපාලි වාර්ෂික සංඝ සභාවේ ප්‍රධාන ලේකාධිකාරී පූජ්‍ය පුරුච්චල පඤ්ඤාසාර ස්වාමින් වහන්සේ රට ජාතිය අනතුරට ලක් වූ සෑම මොහොතකම රාජරාජ මහාමාත්‍යාදීන්ගේ කාලයේ සිට ජාතියේ මුරදේවතාවුන් වහන්සේලා වශයෙන් මහා සංඝරත්නය පෙරමුණගෙන ක්‍රියා කරනු ලැබුවා. වර්තමාන ලෝකය කොරෝනා උවදුරට ගොදුරුව ශ්‍රී ලංකා ද්වීපයත් එම උවදුරෙන් පීඩිතව සිටින මොහොතක එදා ලෝතුරා බුදුරජාණන් වහන්සේ විශාලා මහනුවර ඇති වූ තුම්බිය දුරු කරලීම සඳහා දේශනා කළ මහානුභාව සම්පන්න රතන සූත්‍ර දේශනාව දේශනා කරලීම සඳහා ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාව මහා සංඝරත්නයේ සමග අත්වැල් බැඳගෙන ගම් නියම් ගම් සැරිසරමින් 146 වන අවස්ථාව ගැටහැත්ත මාරඹේ අපපුරාණ විහාරස්ථානයේ සිට සවස 6:30ට විකාශය කරනු ලබන බව පුණ්‍යානුමෝදනා පූර්වකව සිහිපත් කරනු ලබනවා. සවස 6:30 සිට මෙම සූත්‍ර දේශනාවන් ශ්‍රවණය කරලීම සඳහා ඔබ සැමට අවස්ථාව ලැබෙනවා ඇත. පසුරු 6 සිට වෙනදා සිට FM නාලිකාව ඔස්සේ රත්න සූත්‍ර සජ්ජායනය සජීවීව ප්‍රචාරය කරයි. මීළඟට ප්‍රමුඛ පුවත. ප්‍රමුඛතම පුවත ඔබ වෙත ගෙනෙන්නේ සිද්ධාලේප ලක්ප්‍රියාව. වර්තමාන විදුලි ජනන සැලසුම් හා සිදුවිය හැකි අඩුපාඩු ආම කර ගැනීමට පියවර ගැනේ. ඒ සඳහා අනුකාරක සභාවක් පත් කර ඇත. එම අනුකාරක සභාව වාසුදේව නානායක්කාර බන්දුරු ගුණවර්ධන සහ රමේෂ් පදින අමාත්‍යවරුන්ගෙන් සමන්විතයි. ඉදිරි වසරවලදී ඩීසල් හා දැවිතෙල් භාවිතය ක්‍රමයෙන් සීමා කිරීම අපේක්ෂාවයි. ප්‍රමුඛතම පුවත ඔබ වෙත ගෙන ආවේ සිද්ධාලේප ලක්ප්‍රියාව. සත්‍ය හඬ අවධානය පිණිසයි.
LTT බෙදුම්වාදයේ ප්‍රවර්ධනය වන ආකාරයට කටයුතු කළ පුද්ගලයන් දෙදෙනෙකු අත්අඩංගුවට ගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පවසයි. යාපනීය නාවර වීදි ස්ථානයක YouTube නාලිකාවක් සහ වෙබ් අඩවියක් පවත්වාගෙන ගොස් තිබේ. මෙසේ අත්අඩංගුවට පත්ව ඇත්තේ 36 හැවිරිදි පුද්ගලයෙකු සහ 35 හැවිරිදි කාන්තාවකි. ලෝක ප්‍රවෘත්ති අනුග්‍රහය People's Leasing ලීසින් විප්ලවයට ඔබත් එක්වන්න. කිසිදින නොලැබෙන අසම සම ලීසින් වාරික සමගින් අවම පොලියකට විස්තර දැනගන්න ළඟම People's Leasing ශාඛාවකට පිවිසෙන්න. නැත්නම් කතා කරන්න 0112 206 300. People's Leasing විශ්වාසයේ ප්‍රමුඛයා. ප්‍රංශයේ ප්‍රමුඛතම ඖෂධ නිෂ්පාදන සමාගමක් බර අඩු කිරීම සඳහා දාගන්න ඖෂධයක් මිනිස් පරිභෝජන නොසුසු බව අනාවරණය කර ගැනේ. මෙම ඖෂධය භාවිතා කිරීමෙන් රෝගීන්ට වෙනත් රෝග රසකර මුහුණ දීමට සිදුවන බවට තොරතුරු ලැබී ඇත. අදාළ සමාගම නිෂ්පාදනය කළ බර අඩු කර ගැනීමේ බෙහෙත් පෙති වසර 33ක් පුරා වෙළඳපොලේ පවතී. ස්වේච්ඡාවෙන් මිනිස් ඝාතන සිදු කිරීමට තැත් කිරීමේ වරද යටතේ මේ ප්‍රංශ සමාගමට එරෙහිව නෛතික පියවර ගන්නා බව එරට රජය කියයි. ඉන්දුනීසියාවේ තෙල් පිළිබඳ මධ්‍යස්ථානයක ඇති වූ ගින්නකින් දේපලහන් රැසක් සිදුව තිබේ. පොළොංගොන් පිරිපහදුවේ ඇති වූ ගින්න මැඩ පැවැත්වීම ඉතා සියුරු බව බලධාරීහු කියති. පුද්ගලින් 5 දෙනෙකු බරපතල තුවාල ලබා ඇතැයි වාර්තා වෙයි. අසල පිහිටි නිවාස 10ක පමණ සංඛ්‍යාවක ජනතාව ඉවත් කිරීම කටයුතු සිදු කෙරෙයි. ගින්නට හේතුව මේ දක්වා අනාවරණය වී නොමැත. People's Leasing ලීසින් විප්ලවයට ඔබත් එක්වන්න. කිසිදින නොලැබෙන අසම සම ලීසින් වාරික සමගින් අවම පොලියකට විස්තර දැනගන්න ළඟම People's Leasing ශාඛාවකට පිවිසෙන්න. නැත්නම් කතා කරන්න 0112 206 300. People's Leasing විශ්වාසයේ ප්‍රමුඛයා. පෙරසර සංවර්ධනයක පුවත් සම්පින්ඩනය සංවර්ධන පුවත් ඔබ වෙත ගෙනෙන්නේ CIB අවුරුදු සමගින් මාර්තු 16 සිට 30 දක්වා සෑම බිල්පතකටම වටිනා තෑගි වවුචර් පත් බැංකු කාඩ් සඳහා 20 දක්වා වත්නම් අපේම තැනකින් අපේම දෙයක් CIB. රෝහණු මහදේවාලයේ නිවාස නොමැති ආලන්ති අම්මාවරුන් දෙදෙනෙකුට නිවාස ලබා දීම පසුගියදා සිදු කෙරිණි. එක් නිවාසයක වටිනාකම රුපියල් ලක්ෂ 10කි. රෝහණු මහදේවාලයේ සහ අභිනවාරාමයේ ක්‍රමයේ සිදු කරන ලදී. නාමල් රාජපක්ෂ මහත්මයාගේ ප්‍රධානත්වයෙන් නිවාස හිමිකරුවන්ට බාර දීම සිදු කිය. පෙරසර සංවර්ධනයක පුවත් සම්පින්ඩනය සංවර්ධන පුවත් ඔබ වෙත ගෙන ආවේ CIB අවුරුදු සමගින් මාර්තු 16 සිට 30 දක්වා සෑම බිල්පතකටම වටිනා තෑගි වවුචර් පත් බැංකු කාඩ් සඳහා 20 දක්වා වත්නම් අපේම තැනකින් අපේම දෙයක් CIB. ක්‍රීඩා පුවත් මීළඟ ලෝක කුසලාන ක්‍රිකට් කණ්ඩායමට තරඟාවලියේ පෙළගස්වන එක් දින ප්‍රසාද ලකුණු ලේඛනයේ අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සිලය ප්‍රකාශයට පත් කරයි. ඒ අනුව ශ්‍රී ලංකාව සිටින්නේ අවසන් හෙවත් 11 වන ස්ථානය. 10 වන ස්ථානයේ අයර්ලන්තයත් 9 වන ස්ථානයේ සිම්බාබ්වේ කණ්ඩායමත් පසු වෙයි. ඇෆ්ගනිස්තානයේ 10 වන ස්ථානයට පත්ව ඇත. ඔවුන් සහභාගී වූ තරඟ තුනම ජයගෙන තිබේ. බංග්ලාදේශ 5 වන ස්ථානයේ පසු වෙයි. ලෝක කුසලාන සුපර් ලීග් යටතේ තරඟ වැදුණු ශ්‍රී ලංකාව මුහුණ දුන් තරඟ තුනම පරාජය විය. එම තරඟ තුනේ එක් තරඟයකදී මන්දගාමී පන්දුවරයම නිසා දඬුවම් ලකුණු 2කට මුහුණ දීමට ශ්‍රී ලංකාවට සිදුව තිබේ. තරඟයක් ජයගත් විට ලකුණු 10ක් පිරිනැමෙන බැවින් මේ දඬුවම් ලකුණු 2 නිසා ඉදිරියේදී ශ්‍රී ලංකාවට තරඟයක් ජයගත්තත් හිමිවන්නේ ලකුණු 8කි. බටහිර ඉන්දියාවේ කොදෙව් ශ්‍රී ලංකා ටෙස්ට් ක්‍රිකට් තරඟය නෝර්ත් සවුතේදී අද රාත්‍රියේ ආරම්භ වෙයි. ශ්‍රී ලංකා වේලාවෙන් රාත්‍රී 7:30ට එය ආරම්භ වෙයි. ව්‍යාපාරික පුවත් ඔබ වෙත ගෙන එන්නේ 2021 වසරේ පළමු ශ්‍රේණියට ඇතුළු වන පුංචි හපනුන්ට ජාතික ඉදිරි කිරීමේ බැංකුවේ හපන් ගිණුමෙන් රුපියල් 1000ක තැන්පතුවක්. ඔබේ මුදලට සුරක්ෂිතම ස්ථානය ජාතික ඉදිරි කිරීමේ බැංකුව. ඉහළ යන පොල් මිලට විකල්පයක් ලෙසින් ගෙවත්තේ වගා කිරීමට පොල් පැන් ලබා දීමේ ව්‍යාපෘතියක් ආරම්භයි. එය බලපිටිය ප්‍රාදේශීය ලැම් කොට්ටාශයේ පසුගියදා ආරම්භ විය. ගෙවත්තර පොල් පැන් ලෙසින් වැඩසටහන නම් කර ඇත. රමේෂ් පත නැමැතිවරයාගේ ප්‍රධානත්වයෙන් ව්‍යාපෘතිය ක්‍රියාත්මක වෙයි. ඉහළ පළදාවක් සහිත පැල 5700ක් බෙදා දීම මේ යටතේ සිදු විය. ව්‍යාපාරික පුවත් ඔබ වෙත ගෙන ආවේ
2021 වසරේ පළමු ශ්‍රේණියට ඇතුළු වන පුංචි හපනුන්ට ජාතික ඉදිරි කිරීමේ බැංකුවේ හපන් ගිණුමෙන් රුපියල් 1000ක තැන්පතුවක්. වැඩි පොලියක්, ඉතුරු ගිණුමට 100% රාජ්‍ය ආරක්ෂාව, ශිෂ්‍යත්ව විභාගය සඳහා ආදර්ශ ප්‍රශ්න පත්‍ර කට්ටල් සහ දිවයින පුරා විහිදුණු ශාඛා ජාලය හා තැපැල් උපතැපැල් කාර්යාලය ජාලය මගින් ගනුදෙනු කිරීමේ හැකියාව. ඔබත් අදම ඔබේ සිඟිත්තාගේ අනාගතය වෙනුවෙන් හපන් ගිණුමක් අරවන්න. කොන්දේසි අදාළ වේ. ඔබේ මුදලට සුරක්ෂිතම ස්ථානය ජාතික ඉදිරි කිරීමේ බැංකුව. ආර්ථික පුවත් ආවරණය ආසිසිර බෙටි ගන්න පුළුවන් වුණාද? හොඳ වෙලාවට එක ෆාමසියක් නම් ඇරලා තිබුණා. ඒ තරු පෙවුනේ සමහර බේත් වල ගණන් ඇහුවම. කීයද? LOC ක්‍රෙඩිට් කාඩ් එක නොතිබෙන්න මොනවා කරන්නද කියලා හිතා ගන්න බැරි වෙනවා. LOC ෆයිනෑන්ස් ක්‍රෙඩිට් කාඩ් පත ජීවිතේම සපුරාලයි. කුරුණෑගල දිස්ත්‍රික්කයේ සංවර්ධන ව්‍යාපෘති රාසක් මේ වනට ආරම්භ කර ඇතැයි කුරුණෑගල දිස්ත්‍රික් ලේකම් RMR රත්නායක මහතා පවසයි. දිස්ත්‍රික්කයේ වැඩ සමගි අලිගමට ව්‍යාපෘතියට යෝජනා 40000 ආසන සංඛ්‍යාවක් ලැබී තිබේ. කුරුණෑගල දිස්ත්‍රික්කයේ ග්‍රාමීණ වසම් 1610ක් ආවරණ වන පරිදි යෝජනා ඉදිරිපත් වී ඇත. එම යෝජනා කාණ්ඩ 27ක් ඔස්සේ වර්ගීකරණය කෙරේ. මේ පිළිබඳව තවත් සාකච්ඡාවක් කිරීමට දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටුව හෙට රැස්වීමට නියමිතයි. වාරි සෞභාග්‍ය ව්‍යාපෘති අර්ථයේ වැව් 267ක් සංවර්ධනය කිරීමට හඳුනාගෙන ඇත. ඉන් 16 කටයුතු ආරම්භ කර තිබේ. වල් අලිකටළු වෙස්නීම සඳහා අක්කර 21000ක පමණ භූමි ප්‍රමාණයක් ඇති කහල්ල පල්ලේකලේ රක්ෂිතයේ අලින්ට බීමට වැවක් ඉදි කරේ. දිස්ත්‍රික්කයේ සියලු අතුරු මාර්ග කාපට් අතුරා සංවර්ධනය කිරීම ආරම්භ කර ඇත. ඔන්න ඩොක්ටර් කිව්වද තාත්තට ගෙදර යන්න පුළුවන් කියලා. දුවලට මම නිසා හරි කරදරයක් නේද උනේ. කසුන්ගේ LOC ක්‍රෙඩිට් කාඩ් එක තිබුණ නිසා කිසි ප්‍රශ්නයක් උනේ නැහැ. තාත්තා සනීප වෙච්ච එකනේ අපේ සතුට. LOC ෆයිනෑන්ස් ක්‍රෙඩිට් කාඩ් පත ජීවිතේම සපුරාලයි. කාලගුණ වාර්තාව ඔබ වෙත ගෙන එන්නේ සයුරු දීවර කාලගුණ තොරතුරු සේවාව. ඔබගේ ප්‍රදේශයට අදාළ කාලගුණ තොරතුරු නොමිලේ එසැනින් ඔබේ ඩයලොග් දුරකථනයට 828 අමතා ලියාපදිංචි වන්න. දීවර හා ජලජ සම්පත් දෙපාර්තමේන්තුව සහ කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ ඉදිරිපත් කිරීමකි. සයුරු සමග සුරැකීම. ගෙනිකොණ දිග බෙන්ගාල මුක්ක සහ අරායි මුහුදු ප්‍රදේශයේ ආශ්‍රිතව පහළ වායුගෝලයේ පවතින කැළඹෙන තත්ත්වයක් හේතුවෙන් එය මුහුදු ප්‍රදේශයේ අද රළ විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. විශේෂයෙන් පොත්තලමේ සිට මන්නාරම හරහා කංකසතුර දක්වා සහ ගාල්ල සිට හම්බන්තොට හරහා පොතුවිල් දක්වා මුහුදු ප්‍රදේශ විටින් විට තරමක් රළ විය හැක. මේ නිසා දීවර හා නාවික ප්‍රජාව විමසිලිමත් විය යුතුය. සබරගමුව දකුණ බස්නාහිර මධ්‍යම සහ ඌව පළාත්වල වැසි හෝ කිගුරුම් සැතැසි ඇති වෙයි. ඇතම් ස්ථානවලට මිලිමීටර් 50ක්ම වූ තද වැසිද ඇතිවිය හැකිය. කාලගුණ වාර්තාව ඔබ වෙත ගෙන ආවේ සයුරු දීවර කාලගුණ තොරතුරු සේවාව. ඔබගේ ප්‍රදේශයට අදාළ කාලගුණ තොරතුරු නොමිලේ එසැනින් ඔබේ ඩයලොග් දුරකථනයට 828 අමතා ලියාපදිංචි වන්න. දීවර හා ජලජ සම්පත් දෙපාර්තමේන්තුව සහ කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ ඉදිරිපත් කිරීමකි. සයුරු සමග සුරැකීම. සන්ධ්‍යා ප්‍රවෘත්ති අවසන් කිරීමට යාලි සිරස්තල. වෙළඳපොලේ පවතින පොල් තෙල් සම්බන්ධයෙන් අනියත බියක් ඇති කර නොගන්නයි ශ්‍රී ලංකා රසායන විද්‍යායතනය ජනතාවට දැනුම් දෙයි. පිළිකාකාරක අඩංගු තෙල් වෙළඳපොළ නිකුත් වී ඇති බවට එල්ල කරන චෝදනා වෙළඳ අමාත්‍යවරයා තරයේ ප්‍රතික්ෂේප කරයි. වැලි කුණාටුවකට හසු වී සුව සැලෙවි සිරී තිබූ එවර්ග්‍රීන් නෞකාව යලි ගමන් ආරම්භ කිරීමට සූදානම්. බස්නාහිර පළාත් දරුවන්ගේ හා ගුරුවරුන්ගේ පාසල් පැමිණීම ඉතා ඉහළ මට්ටමක. රාජ්‍ය බුද්ධි ප්‍රදානය පිළිබඳ නලින් බණ්ඩාර මන්ත්‍රාංශයෙන් ප්‍රකාශ සම්බන්ධයෙන් රුපියල් මිලියන 50ක වන්දිලා එන්තරවාසයක්. මුද්‍රාජ ලාභය සංරක්ෂණයට ඒකාබද්ධ කමිටුවක් පත් කරේ. රයිල් වික්‍රමසිංහට එරෙහිව වාරණ නියෝගයක්. අපගේ මේ ප්‍රවෘත්ති ප්‍රකාශය www.slbc.lk බඩියෝසේ ඔබට සවන් දිය හැකියි. අපගේ මීළඟ ප්‍රධාන ප්‍රවෘත්ති ප්‍රකාශය රාත්‍රී 9ට බලාපොරොත්තු වන්න. සන්ධ්‍යා ප්‍රවෘත්ති ඉන් සමාප්තයි.